ආයිබෝවන් අදත් අපේ දරුවන් හමුවට අප පැමිණෙන්නේ උසස් පෙළ සිංහල විෂයට අදාළ වන තවත් රසවත් පාඩමක් රැගෙන. අද මේ පාඩම ඉදිරිපත් කිරීම සඳහා කිසියම් විශේෂත්වයක් අපි සිදු කරලා තියෙනවා. අද තනියම පාඩම ඔබට ගෙනෙනවා වෙනුවට මා සමග මේ පාඩමට අද සම්බන්ධ වෙනවා ප්‍රවීණ සිංහල ගුරු මහත්මියක්, පානදුර ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ සිංහලාචාර්යිනී මයුරී කුමාරරත්න මහත්මිය. එතුමියත් බොහොම සාදරයෙන් පිළි අරගෙන තමයි අප අද පාඩම ඉදිරියට පවත්වාගෙන යන්නේ. අද අපේ දරුවන් වෙනුවෙන් අපි සූදානම් කරගත්තේ ඔබට නිර්දිෂ්ට දෘශ්‍ය කාව්‍යය, නොයසේනම් නාට්‍යය, ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයට අදාළ වන විශේෂ විෂය කොටසක්. අද අපේ පාඩමේ මාතෘකාව බවට පත් වෙන්නේ නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා පැහැදිලි කර දීම. මේ පාඩමට අදාළ වන නිපුණතාව සහ නිපුණතා මට්ටම පිළිබඳව මුලින්ම අපේ දරුවන් දැනුවත් කිරීම තමයි මයුරි මහත්මිය වැදගත් වෙන්නේ. අපි බලමු මේ පාඩමට අදාළ නිපුණතාවයි නිපුණතා මට්ටමයි කුමක්ද කියන එක. ඔව්ද පුතේ. අපි අද පාඩම ඔබට ඉදිරිපත් කරන්නේ වෙනස් විදිහට කියලා අපේ සර් කතා කළා. මේ අපේ සිංහල විෂය යටතේ උසස් පෙළ සිංහල විෂය යටතේ ප්‍රවීණයෙක් එක තමයි මටත් අවස්ථාව ලැබුණේ මේ පාඩම අපේ දරුවන්ට රසවත් අත්දැකීමක් විදිහට එකතු කරන්න. ඉතින් දුවේ පුතේ අපි මේ ඔස්සේ බලමු පළමුවනටම නිපුණතාව. මෙතනදී අපි කතා කරනවා 5 නිපුණතාව යටතේ නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා සහ විචාර සංකල්ප පිළිබඳව අවබෝධයෙන් යුතුව නාට්‍ය පෙළ රස විඳිමින් ਵਿਚාරය කරන්න. එතකොට නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ විශේෂතා පිළිබඳ විචාර සංකල්ප ඔස්සේ තමයි අපි ඉදිරිපත් කරන්නේ අපේ දරුවන්ට. ඒ ඔස්සේ පුළුවන් අපේ දරුවන්ට මේ නාට්‍ය රස විඳින්න. නාට්‍ය පෙළ ඒ නිපුණතාවත් එක්කම නේද අපි නිපුණතා මට්ටමකට එකතු වෙනවා. ඔව්මයි මිස්, නිපුණතා මට්ටම අපි දරුවන් මේ පාඩම ඔස්සේ සුවිශේෂී වශයෙන් ළඟා කරන තැනක් තියෙනවා. ඒක තමයි නිපුණතා මට්ටම කියලා කියන්නේ. ඒ අනුව මේ පාඩම අවසානයේදී අපේ දරුවෝ මේ සඳහන් නිපුණතා මට්ටමට ළඟා විය යුතුයි. නාට්‍ය anu කුමක්දයි හඳුනාගෙන එහි ලක්ෂණ පැහැදිලි කරයි. ඒ වගේම සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය පැහැදිලි කරයි. මේ නිපුණතා මට්ටමට ඔබ ළඟා වීමට නම් පාඩමට මනාව net යොමු කරගෙන ඒ වගේම සිත් යොමු කරගෙන ඔබ පාඩම නරඹන්න ඕන කියන එක මුලින්ම අපි සඳහන් කරන්න කැමතියි. අපි මයුරි මහත්මිය ඉදිරියට යමු. මුලින්ම අපට සාකච්ඡා කරන්න වෙනවා නාට්‍ය කලාව කියන්නේ කුමක්ද? එහෙම නැත්නම් නාට්‍ය කියන සාහිත්‍යාංගයට අනන්‍ය වූ ලක්ෂණ කවරේද කියන එක පැහැදිලි කරලා දෙන්න වෙනවා. මෙහිදී මයුරි මහත්මිය අපි නාට්‍ය පිළිබඳව ඉදිරිපත් වී තිබෙන නිර්වචන කීපයක් සලකා බලන්න ඕනේ. ඇත්ත වශයෙන්ම නාට්‍ය anu කුමක්ද කියන එක සම්බන්ධයෙන් පෙරදිග ಭಾರತೀಯ පඬිවරුන් ඉදිරිපත් කරපු නිර්වචන වගේම බටහිර නාට්‍යවේදීන් සාහිත්‍යධරයන් ඉදිරිපත් කරපු නිර්වචනත් අපට හමු වෙනවා. ඒ සියල්ලම අපේ දරුවන්ට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැදගත් නිර්වචන කීපයක් පමණක් අපි තෝරාගත්තා. නාට්‍ය anu කුමක්ද කියන එක ඔබට පැහැදිලි කරලා දීම සඳහා. මුලින්ම අපි සලකා බලනවා ಭಾರತೀಯ නාට්‍ය කලාවේ පියා විදිහට සලකන භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය කියන ග්‍රන්ථයේ නාට්‍ය පිළිබඳව හඳුන්වා තියෙන ආකාරයට අදාළ නිර්වචනයක්. එතුමා කියනවා මේ විදිහට සුඛ දුක්ඛ යන දෙකෙන් යුක්ත වූ යම් ස්වභාවයක් ලෝකයෙහි ඇද්ද එය ආංගික ආදී අභිනයෙන් ප්‍රකාශිත වූ කල නාට්‍ය නමින් හැඳින්වේ. භරත මුනිවරයා සංස්කෘත ශ්ලෝකයකින් නාට්‍ය ශාස්ත්‍රයේ මේ අදහස ප්‍රකාශ කරන්නේ යෝයන් ස්වභාවෝ ලෝකස්ය සුඛ දුක්ඛ සමන්විතः සෝංගාද්‍ය අභිනයෝ පේතෝ නාට්‍ය මිත්‍යුච්චතේ. මේ බඳු නිර්වචන අපේ දරුවෝ දැනගෙන සිටිය යුතුයි. මයුරි මහත්මිය දැන් අපි බටහිර සාහිත්‍යයට අවධානය යොමු කරනකොට නාට්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන මොනවද කියන එකත් සලකා බලන්න ඕනේ. ඔව්.
අපි නාට්‍ය ශාස්ත්‍රය වගේම දුවේ පුතේ කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳවත් මෙතනදී අධ්‍යයනය කරනවා. අපි ඇරිස්ටෝටල් පඬිවරයා පිළිබඳව නාට්‍යයේදී කතා කරනවා. එතනදී කාව්‍ය ශාස්ත්‍රයේ ඔහු මේ පිළිබඳව සඳහන් කරපු දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. එතනදී ඔහු කියලා තියෙනවා නාට්‍ය වූ කලී කිසියම් කාර්යයක් අනුකරණය කිරීම යයි. ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් පඬිවරයා කියා තිබේ. අනුකරණයක්. තව කෙනෙක් අනුකරණයක්. ඒ කියන්නේ අපි චරිත ඔස්සේ උත්සාහ කරන්නේ දෙන්න කෙනෙක් තව කෙනෙක්ව අනුකරණයක් කිරීම. ඉතින් ඇරිස්ටෝටල් පඬිවරයා මේ විදිහට අනුකරණය කියන දේ පෙන්වලා දෙනකොට අපි නාට්‍ය තුළින් ඒ බව දකිනවා නේද සර්? ඔව් ඇත්තටම ಭಾರತೀಯ නාට්‍ය සම්ප්‍රදායට අනුව අපිට පුළුවන් තවත් ඒ වගේ නිර්වචන විමසා බලන්නට. ධනංජය කියන පඬිවරයා දසරූපය කියන ග්‍රන්ථයේ නාට්‍ය හඳුන්වා දෙන්නේ මේ විදිහට. එතුමා කියනවා කිසියම් අවස්ථාවක් අනුකරණය කිරීම තමයි නාට්‍ය. අවස්ථානුකෘතිර් නාට්‍යම්. ඒ වගේම තව තැනක සඳහන් වෙනවා ක්‍රියානුකරණං නාට්‍යං. ක්‍රියාවක් අනුකරණය කිරීම නාට්‍ය කියලා. දැන් මේකෙන් මයුරු මහත්මයා අපට පැහැදිලි වෙනවා මූලිකවම නාට්‍ය කියලා කියන්නේ අනුකරණාත්මක ක්‍රියාවක්. ඇත්ත වශයෙන්ම කිසියම් කතාපුවතක එන චරිත සිද්ධි අවස්ථා නළුනිලි පිරිසක් විසින් වේදිකාවක් මත අනුකරණය කොට පෑමක් තමයි නාට්‍ය කියලා කියන්නේ. ඒ නිසා අනුකරණාත්මක ක්‍රියාවක් නාට්‍ය කියන එක නාට්‍ය හඳුනා ගැනීමට අතිශයින්ම වැදගත් කාරණයක්. ඔව්. ඒක තවත් පසක් කරනවා මේ නාට්‍ය පිළිබඳව බර්නාඩ් ෂෝගේ අදහස. එතනදී දුවේ පුතේ ඔහු පවසන්නේ පළමුව නාට්‍ය රඟ දැක්වෙන්නේ රචකයාගේ සිත නම් වූ රඟමඩලේ. මොකද රචකයාගේ සිතේ රඟ දැක්වුණාට පසුව තමයි දුවේ පුතේ මේක චරිත ඔස්සේ ඔබ වෙත අප වෙත එකතු වෙන්නේ. නාට්‍යයක් බවට පත් වෙන්නේ. අර ඇරිස්ටෝටල් පඬිවරයා කියූ ඒ අනුකරණය නාට්‍යකරුවා තුල ඉස්සෙල්ලාම පටන් ගන්නවා. ඔහුගේ සිත් තුල ඇති වෙනවා. ඒ සිත් තුල ඇතිවෙච්ච රසවත් අත්දැකීම තමයි අපිට නාට්‍යයක් ඔස්සේ රඟමඩලේ දක්නට ලැබෙන්නේ. ඒ බව තමයි බර්නාඩ් ෂෝ පවසන්නේ නේද? ඔව් ඇත්ත වශයෙන්ම දැන් නාට්‍ය යනුත් සාහිත්‍යාංගයක්. ඔව්. සාහිත්‍යාංග පිළිබඳ අපේ දරුවෝ දන්නවා. ಭಾರತೀಯ සංස්කෘත පඬිවරු සාහිත්‍ය අංග 3ක් ගැන පැහැදිලි කරලා තිනවා. ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය කියලා. දැන් චම්පු කාව්‍ය කියලා කිව්වේ ගද්‍ය සහ පද්‍ය කියන ආකාර දෙකම යොදාගෙන කරපු නිර්මාණවලට. චම්පු කාව්‍ය කියලා සංස්කෘත සාහිත්‍යයේ වෙනම සාහිත්‍යාංගයක් තියෙනවා. නමුත් මේ නාට්‍යයත් චම්පු කාව්‍යක ස්වරූපය ගන්නවයි කියලා කියන්න පුළුවන් අපිට. මොකද නාට්‍යයේත් ගද්‍ය සහ පද්‍ය කියන ආකාර දෙකම භාවිත කරනවා. ඒ වගේම මයුරි මහත්මිය දැන් අපි ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය කියන සාහිත්‍යාංග එක්ක කියවලා රස විඳින්න ඕන. එහෙම නැත්නම් අහලා රස විඳින්න ඕනේ. ඒවා අපිට ශ්‍රව්‍ය කාව්‍ය කියන ගණයට දාන්න පුළුවන් නේ. නමුත් නාට්‍යයක් නම් දරුවනේ ඒ නාට්‍ය නරඹලා දැකලා බලලා රස විඳින්න ඕන දෙයක්. ඒක නිසා නාට්‍යයට කියනවා දෘශ්‍ය කාව්‍ය කියලා. ඔව්. දැක නරඹා රස විඳින බැවින් නාට්‍ය දෘශ්‍ය කාව්‍ය නමින් හඳුන්වනවා. ඉතින් මේ ඔස්සේ අපට පුළුවන් නාට්‍ය කලාවට ආවේනික තවත් ලක්ෂණ මොනවද කියන එක ඉදිරියට සලකා බලාගෙන යන්න. ඔව් මයුරි මහත්මිය. ඔව්. අපි එතනදී සරලව ගත් විට නාට්‍ය ඔස්සේ සිදුවන්නේ කතාවක් ඉදිරිපත් කිරීමකි. එහෙත් කතා කලාව හා නාට්‍ය කලාව අතර පැහැදිලි වෙනසක් පවතී. කතාවක් වූ කලී කිසියම් සිද්ධියක් හෝ කල්පිතයක් වචන මාර්ගයෙන් විස්තර කරන්නකි. එහෙත් නාට්‍යයෙන් සිදුවන්නේ එම සිද්ධිය හෝ කල්පිතය ඇස් ඉදිරියේ දැක්වීමයි. කතාව ඇසීමට හෝ කියවීමටයි. නාට්‍ය දැකීමට හෝ බැලීමටයි. එබැවින් කතාව ශ්‍රව්‍ය, නාට්‍ය දෘශ්‍ය. මේ අර්ථයෙන් නාට්‍යයට දෘශ්‍ය කාව්‍ය රූප හෝ රූපක යන නම යෙදෙනවා. ඉතින් දුවේ පුතේ අපේ සඳහන් කර පරිදි බොහොම පැහැදිලි දැන් අපේ දරුවන්ට. බොහොම පැහැදිලි මේ දෘශ්‍ය කාව්‍යයක් බවට පත් වෙන්නේ කොයි විදිහටද කියලා නාට්‍ය. මේ හිතේ ඇතිවෙච්ච මනසේ ඇතිවෙච්ච ඒ හැඟීම මේ කියන පඬිවරු පවසපු අදහස් ඔස්සේ දිගහැරෙන මේ නාට්‍ය දෘශ්‍ය කාව්‍යයක් බවට පත්වන්නේ හරිම අපූර්ව ආකාරයට. නේද? ඔව් දැන් ඇත්තටම මේ නාට්‍ය ඔස්සේ කරන්නේත් කිසියම් කතා පුවතක් ඉදිරිපත් කරන එක තමයි. ඔව්. දැන් ගද්‍ය කතාවක, පද්‍ය කතාවක වගේම නාට්‍ය තුලින් කරන්නේත් කිසියම් කතා පුවතක් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එක. රැගෙන එන එක. හැබැයි මේ දෙක
කරන්නේ ආකාර දෙකකට. දැන් ගද්‍ය කාව්‍ය රචකයා, පද්‍ය කාව්‍ය රචකයා භාෂාවේ වචන යොදාගෙන තමයි කතාපුවත පාඨකයා වෙත රැගෙන එන්නේ. නමුත් මයුරි මහත්මිය නාට්‍යයේ කතාපුවත නාට්‍යකරුවා රැගෙන එන්නේ හුදු වචන පමණක් යොදාගෙන නෙමෙයි. ඒ සඳහා යා මාර්ග කීපයක් පාවිච්චි කරනවා. නාට්‍ය කලාවට සුවිශේෂී වන කාරණා මේවා. අපි සලක බලන්න ඕනේ මොනවද මේ කාරණා කියලා. ඔව්. එතකොට අපේ දරුවන්ට විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ අභිනය පිළිබඳව. එතනදී දුවේ පුතේ සතර අභිනයකින් තොරව මං හිතන්නේ නාට්‍යයක් රසවත් වෙන්නවත් නාට්‍යයක් නිර්මාණය වෙන්නවත් විදිහක් නැහැ. සතර අභිනයකින් මේ හැම එකතුවකින් සමහර වෙලාවට එකක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ එකතුවෙන් තමයි අපේ මේ නාට්‍යයේ රසවත් ප්‍රේක්ෂකයා වෙත ගෙනියන්නේ. අපි එතනදී බලමු මොනවද මේ අභිනයන් කියලා. නාට්‍යයේ රසභාවයන් ප්‍රේක්ෂකයා වෙත ගෙන යන මාර්ග. එතනදී ආංගික අභිනය. ආංගික අභිනය කියලා කියන්නේ දරුවනේ අපි නාට්‍ය රඟ දක්වන පාත්‍ර වර්ගයක්. නාට්‍ය රඟව දක්වද්දී අතපය විහිදවනවා. ඒ නාට්‍යයේ තමන්ගේ චරිතයට අදාළ දේවල් අපිට ගෙන එන්න අතපය විහිදවන අවස්ථා තියෙනවා. දැන් අපිට එතනදී හැකි නේද? දැන් අංග චලනය කියන එක අපිට ගන්න පුළුවන්. දැන් වේදිකාව මත ඇවිදිනවා, නටනවා, නේද? විවිධ මුද්‍රා ප්‍රකාශ කරනවා. මේ ආදී දේවල් වලට අපි කියන්නේ ආංගික අභිනය කියලා. ශරීරයේ අංග ප්‍රත්‍යංග උපයෝගී කරගෙන ඉදිරිපත් කරන රැඟුමට අපි කියනවා ආංගික අභිනය කියලා. දැන් අභිනය කියන වචනේ ගත්තාම මයුරි මහත්මිය අපිට ඒක විශේෂයෙන් දරුවන්ට කියලා දෙන්න ඕනේ. අභිනයති විශේෂයෙන් පමුණුවයි කියන අර්ථය දෙන පදයක් මේක. මොනවද මේ විශේෂයෙන් පමුණුවන්නේ? නාට්‍ය තුල තියෙන රස භාවයන්. කාවෙතරද මේවා පමුණුවන්නේ? ප්‍රේක්ෂක ජනයා වෙත. එතකොට ප්‍රේක්ෂකයා වෙත නාට්‍යයේ රස භාවයන් රැගෙන එන මාර්ග නැත්තම් ප්‍රකාශන විදි තමයි මේ අපි අභිනයන් විදිහට භාවිත කරන්නේ හඳුන්වන්නේ. එතකොට වාචික අභිනය දැන් අපි ආංගික අභිනය ගැන කතා කළා. අංග ප්‍රත්‍යංග උපයෝගී කරගෙන එහෙම නැත්නම් ශරීරයේ අංගපසංග යොදාගෙන කරනු ලබන රැඟුමට තමයි ආංගික අභිනය කියන්නේ. වාචික අභිනය කියලා කියන්නේ මොකද්ද මයුරි මහත්මිය? අපි පැහැදිලි කරොත් දරුවන්ට ඒක වඩාත් සරලව. ඔව්. දුවේ පුතේ අපි දැන් නාට්‍යයක් රස විඳිද්දී දෙබස් ඒ වගේම සංවාද ඒ වගේම ගීතාත්මක දේවල් මේ දේවල් අපිට ප්‍රකාශ වෙන්නේ වාචිකාභිනය ඔස්සේ. වාචිකාභිනය නැතුව නාට්‍යයක් අපිට රඟ දක්වන්න බෑ. ඇත්තටම එතනදී නාට්‍ය මොන ශෛලියේ වුණත් වාචිකාභිනය විශේෂත්වයක් ගන්නවා. ඒ කියන්නේ ස්වභාවික නාට්‍යවලදී දෙබස්ම කතා කරගෙන යනවා. නමුත් ශෛලීගත නාට්‍යයේදී අපිට ගද්‍යමය සහ පද්‍ය එතනදී අර අපි කියනවා දැන් මනමේ සිංහබාහුව වැනි නාට්‍යවල අපි ගීතමත් බවක් ඒ දෙබස් උච්චාරණයේදීත් ඒ ගීතවත් භාවය තියෙනවා. එතකොට වාචික අභිනයෙන් කතා කරන්නේ මේ නාට්‍යයේ ප්‍රකාශ වන අදහස් පිළිබඳව. ඒ ප්‍රකාශනය තමයි වාචික අභිනයේදී කියන්නේ නේද? ඔව්. අපිට තවත් එතෙන්ට යමක් එකතු කරන්න පුළුවන්. දැන් අර කතා කලාවයි නාට්‍ය කලාවයි දෙක වෙනස් වෙන තැනක් උතන නේ. දැන් කතා කලාව තුළ සම්පූර්ණයෙන්ම වචන භාවිත කරනවා. නාට්‍යකරුවා තමන්ගේ ප්‍රකාශන මාර්ග වලින් එකක් විදිහට තමයි වචන පාවිච්චි කරන්නේ. ඇත්තටම අර මයුරි මිස් කිව්වා වගේ සංවාද, ගායනා, ගීත වෙන්න පුළුවන්, කවි වෙන්න පුළුවන්. නාට්‍යය තුළ මේ ගායනා ඉදිරිපත් වෙනවනේ. එතකොට මේ ආකාරයෙන් ඉදිරිපත් වෙන කොටස් වලට තමයි අපි කියන්නේ වාචිකාභිනය කියලා. ඊළඟට අපි සාත්විකාභිනය කියන එක ගැන විශේෂයෙන් සාකච්ඡා කළ යුතුයි. දැන් මේ නළු කාර්ය කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක අභ්‍යාස කළ යුතුයි. ඒ වගේම ඒ සඳහා යම් කුසලතාවක් උපතින් එන්නත් ඕනේ. ඒත් ප්‍රමාණවත් නැහැ. තවදුරටත් මේ නාට්‍ය වේදේ රංගපෑම කියන එක මේ රංග වේදේ කියන එක හදාරන්න ඕනේ. අපි දන්නවා අපේ දරුවෝ රූපවාහිනිය විකාශනය කරන ටෙලිනාට්‍ය බලන්න බොහෝම කැමැති. ඒ ටෙලිනාට්‍යවල සමහර නළු නිළියන් අපි දකිනවා තාම දක්ෂ විදිහට තමන්ගේ මුහුණේ ඉරියව් හරහා හැඟීම් ප්‍රකාශනයට පත් කරනවා. ඒ කුසලතාවට තමයි අපි කියන්නේ සාත්වික අභිනය කියලා. අර පාත්‍රයන්ගේ හෘද්ගත භාවයන්, ඒ කියන්නේ පාත්‍රයන්ගේ මනෝභාවයන් මුහුණේ ඉරියව් හරහා ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ ප්‍රකාශන විදියට අපි කියනවා සාත්වික අභිනය කියලා. මයුරි මහත්මිය ආහාරය අභිනයත් නාට්‍යයේදී අදහස් රසභාවයන් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන්න යොදා ගන්නා මාර්ගයක්. ඔව්. මොකද ආහාරය අභිනය නැතුවත් අපිට නාට්‍යයක් රඟ දක්වන්න බෑ දුවේ පුතේ. මොකද නළු නිළියන් ඒ පාත්‍ර වර්ගයන්ගේ චරිතවල ස්වභාවය අපි දකින්නේ මේ
ආහාරය අභිනය ඔස්සේ. ඒ කියන්නේ ඔවුන් අඳින ඇඳුම් පැළඳුම්. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් අදාළ වෙන්න ඕන ඒ චරිතයට සම්බන්ධ වෙද්දී. අපි දැන් ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයේදී, සිංහබාහු නාට්‍යයේදී, එහෙම නැත්නම් මනමේ නාට්‍යයේදී මේ නාට්‍ය ඔබ දකිද්දී ඒ චරිත නිරූපණය වෙන්න නාට්‍යකරුවන් ඒ විදිහට ඇඳුමක් අඳිනවා. ඒ ඇඳුම විශේෂත්වයක් වෙනවා. ඒ ආභරණ විශේෂත්වයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ වේදිකා සැරසිලි. විශේෂයෙන් වේදිකා සැරසිලි ගැන කතා කරද්දී ආහාරය අභිනයේදී අපි ශෛලීගතට වඩා ස්වභාවික නාට්‍යයේදී විශේෂත්වයක් ගන්නවා නේද? වේදිකා සැරසිලි ගැන කතා කරද්දී. ඔව් ඇත්තටම දැන් මේ අර චරිත ඒ පාත්‍රයන් විදිහට වෙස්වලා ගැනීම කියන කාර්යය සිද්ධ කරන්නේ මේ ආහාරය අභිනය කියන එකෙන්. බාහිර වෙස්වලා ගැනීම. ආභ්‍යන්තරිකවත් ඒ සමාරෝපයේ සිද්ධ වෙන්න ඕනේ. ආවේශය වෙන්න ඕනේ. බාහිර ආවේශය සිද්ධ කරගන්නේ මේ ආහාරය අභිනය කියන අංගය උපයෝගී කරගෙන නළු නිලියන්ගේ ඇඳුම් පැළඳුම් වගේම උන් නාට්‍ය පාත්‍රයන් හැටියට වේදිකාවට එනකොට ඇඳ පැළඳගෙන එන ඇඳුම් පැළඳුම් වගේම ඔබතුමී කිව්වා වගේ වේදිකා සරසිලි අනාදියත් වැටෙන්නේ ආහාරය අභිනය කියන ගණයට. දැන් නාට්‍ය ප්‍රේක්ෂක ආකර්ෂණයට තුඩු දෙන නිර්මාණයක් වෙන්න එපා. එතකොට නළු නිලියන්ගේ ඇඳුම් පැළඳුම් රංගෝචිත වෙන්න ඕනේ. රංගෝචිත වස්ත්‍රාභරණයන්ගෙන් තමයි ඒගොල්ලෝ සරසිලා වේදිකාවට පැමිණෙන්නේ. ඉතින් ඒවා වෙනම ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ කාරණා. නමුත් අපේ දරුවෝ සරලව මතක තියාගන්න ඕනේ නාට්‍යකරුවා කිසියම් කතා පුවතක් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එන්නේ අර ගද්‍ය පද්‍ය සාහිත්‍ය අංගවල මෙන් වචන විතරක් පදනම් කරගෙන නෙමෙයි මේ කියන සතර අභිනය උපයෝගී කරගෙන. ඔව් අපි ඊළඟ අවස්ථාව බලමු. අභිනය වගේම අපේ දරුවන්ට නාට්‍ය ශෛලිය ගැනත් කියලා දෙන්න ඕනේ. නාට්‍ය ශෛලියත් හරි වැදගත් කාරණයක්. නාට්‍ය ශෛලිය කියලා කියන්නේ ඇත්තටම මේ නාට්‍යයක ප්‍රයෝජනාකාරය නැත්තම් නාට්‍යයක රංගාකෘතිය කියලා අපි කියනවා. රංග විදිය. නාට්‍ය ශෛලිය කියලා කියන්නේ. ශෛලිය අනුව මයුරි මහත්මිය අපිට පුළුවන් නේද නාට්‍ය වර්ගීකරණයක් කරන්න? ඔව් දුවේ පුතේ. අපි නාට්‍ය වර්ගීකරණය කරද්දී ලෝකධර්මී නාට්‍ය. ඒ කියන්නේ ස්වභාවික නාට්‍ය. ස්වභාවික නාට්‍යයේ විශේෂත්වයක් වෙනවා. ඒ කියන්නේ අපි ස්වභාව ධර්මයේ මේ ලෝකේ දකින අපි අහන අපිට නිතර මුණ ගැහෙන චරිත ඒ විදිහටම නිරූපණය කරනවා. අර අපි මේ විදිහට සඳහන් කරනකොට තාත්වික බව. ඒ කියන්නේ මේ චරිතයේ ස්වභාවය ඒ විදිහට ඉස්මතු කරන්න පුළුවන් වෙන්නේ මේ ස්වභාවික නාට්‍ය ඔස්සේ. අපි කැලණිපාලම නාට්‍ය නරඹද්දී අපේ දරුවෝ දැකලා තියෙනවා කැලණිපාලම උඩට ආපු අර පාලම යට ඉන්න පිරිස නේද? ඒගොල්ලන් හරි අපිට මේ චරිතය කියන්න බෑ කොයි විදිහද මේ විදිහ මේ නළු නිලියෝද මේ රඟපාන්නේ කියලා අපිට හිතෙනවා. ඔව් දරුවනේ මේ ලෝකධර්මී නාට්‍ය ශෛලිය තව ටිකක් අපි පැහැදිලි කරගත්තොත් එහෙම දැන් නාට්‍ය කතා පුවතේ චරිත සාමාන්‍ය සමාජයේ චරිතවලට සමානව තමයි ඇඳගෙන වේදිකාවට එන්නේ. අපි දැන් උදාහරණයක් ගමු. නාට්‍යයේ චරිතයක් තියෙනවා විදුහල්පතිවරයෙක්ගේ. විදුහල්පතිවරයෙක් සාමාන්‍ය සමාජයේ අපි දකින්නේ කොයි විදිහට ඇඳගත්තු ස්වරූපයෙන්ද? ඒ ආකාරයෙන් තමයි වේදිකාවට ඒ චරිතේ පැමිණෙන්නේ. ඒකට ඇඳුම් පැළඳුම් වල තියෙන තාත්වික භාවයක්. මේ පාත්‍රයන් වේදිකාවේ ඔබ ගමන් කරන්නේත් සාමාන්‍ය අපි එහෙ ගමන් කරන ආකාරයට. විශේෂතාවක් ඒකේ ඇත්තේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ අතර සංවාද සිද්ධ වෙන්නේත් සාමාන්‍ය දෙදෙනෙක් මුණ ගැහුණාම අපි කතා බහ කරන ආකාරයක් තියෙන්නේ ඒ විදිහට. මෙහෙම ගත්තාම තාත්විකත්වයේ පිළිබඳ ප්‍රබල සංකල්පයක් නිරූපණය වන ආකාරයට තමයි ලෝකධර්මී ශෛලියේ නාට්‍ය ඉදිරිපත් වෙන්නේ. නාට්‍ය ධර්මී ශෛලිය ගත්තාම ඒක ඊට හාත්පසින්ම වෙනස්. නාට්‍ය ධර්ම ශෛලියේදී පාත්‍රයන් අඳින පළඳින ඇඳුම් වල තියෙන්නේ මනස්කල්පිත වූ ස්වරූපයක්. ඇත්තටම අපි කියන මේ අතිශෝක්තියකට නැගූ රංග රීතියක් තමයි නාට්‍ය ධර්මී රංග ශෛලිය තුල අපි දකින්නේ. ඒ වගේම පාත්‍රයන් වේදිකාවේ එහා මෙහා යන්නේ සාමාන්‍යයෙන් අපි එහෙම ගමන් කරන විදිහට නෙමෙයි. පසුබිමේ වැයෙන බෙරපදයක තාලයකට අනුව ඒගොල්ලන්ට ගමන් තාලයක් තියෙනවා. නැටුමකින් තමයි මේ ගමන එහාට මෙහාට යන්නේ. ඒ වගේම මේ අය අතර සිද්ධ වෙන දෙබස් හුවමාරුව බොහෝ වෙලාවට ගායනා හරහා, ගීත හෝ කවි ගායනා හරහා ගද්‍යයෙන් කරන සංවාදයක් තියෙනවා. ගද්‍ය සංවාදවලදී පවා මයුරු මහත්මිය මතක ඇති ඔබතුමිය අපි මනමේ නාට්‍ය වින්දා, දරුවන්ට මනමේ නාට්‍ය ඉගැන්නුවා. එතකොට මනමේ නාට්‍ය අවස්ථාවට මතකයි. දැන් ගද්‍යයෙන් කරන සංවාද පවා ඇදලා පැදලා තාලානුකූලව කියන්නේ මතක ඇති
ඔබ කියන දේ මට නොතේරේ සෞම්‍යනි මනමේ කුමාරයෙක් අවස්ථාවක මනමේ කුමරියට එහෙම කියනවා නේද? දැන් ඔබ කියන දේ මට තේරෙන්නේ නැහැ සෞම්‍ය කියලා කියන්නේ නැහැ. බොහොම ලස්සනට තාලයකට ඇදලා තමයි ගායනයක් විදිහට තමයි ඒකත් ඉදිරිපත් වෙන්නේ. ඔහොම ගත්තාම නාට්‍ය ධර්මයේ ශෛලිය තුල තියෙන්නේ අතිශයෝක්තියට නගපු රංග රීතියක්. ඒ වගේම මයුරි මහත්මිය මේ ශෛලීන් දෙකම මිශ්‍ර කරගත්ත ශෛලියකුත් තියෙනවා නේද? ඔව්. ඉතින් මේ ලෝකධර්මී නාට්‍යයත් නාට්‍ය ධර්මී නාට්‍යයත් ඒ කියන්නේ ශෛලීගත සහ ස්වභාවික කියන නාට්‍යවල එකතුවක්. ඒ දෙපැත්තම එකතු වෙච්ච නාට්‍යයක් හැටියට අපිට නරිබෑනා නාට්‍ය හඳුන්වන්න පුළුවන්. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ නාට්‍ය රසවත්. මොකද මේකෙන් එක පැත්තකින් ශෛලීගත සම්ප්‍රදාය ප්‍රකාශ වෙනවා. අනිත් පැත්තෙන් ස්වභාවික සම්ප්‍රදාය ප්‍රකාශ වෙනවා. ඉතින් මේ පිළිබඳ තවදුරටත් අපි සර්ත් එක කතා කරමු කොයි විදිහටද කියලා. ඔව් දැන් මෙහෙමයි. දැන් මේ ශෛලීන්ට අමතරව තවත් ශෛලීන් අපිට ලෝක නාට්‍ය කලාව තුළ දකින්න පුළුවන්. දැන් අපි දන්නවා හුණුවටේ නාට්‍ය දන්නවා. හුණුවටේ නාට්‍යයේ රංග රීතිය මීට හාත්පසින්ම වෙනස්. ඒ වගේ විවිධ රංග රීතීන් නාට්‍ය තුළ අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අපි අපේ දරුවන්ට නියමිත ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය ශෛලිය සුවිශේෂී වශයෙන් හඳුනාගත යුතුයිනේ. ඒ නිසා මේ මූලික නාට්‍ය ශෛලීන් පිළිබඳව අවබෝධයක් ඔබට ඇති කරගන්න සිද්ධ වෙනවා. අපි මේ වචනයෙන් පමණක් මේක විස්තර කරලා ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මයුරි මහත්මිය ළමයිට මේ එක් එක් ශෛලීන්ගෙන් නිෂ්පාදනය කරපු නාට්‍යවල කොටස් ටිකක් පෙන්නලා මේ වෙනස මොකක්ද කියන එක අවබෝධ කරලා දෙන්න බලමු. අපි මුලින්ම මේ ලෝකධර්මී නාට්‍ය ශෛලිය භාවිත කරපු නාට්‍යයක් තමයි කැලණිපාලම කියන නාට්‍ය. කැලණිපාලමේ එක අවස්ථාවක් අපි නරඹලා බලමු. අද නම් වතුර පාර ඊයටත් වඩා තරයි වාගේ. පාලමේ කොන්ක්‍රීට් කණුත් පුපුරයිද නම් දන්නේ නැහැ. අනේ හැබැයි අපි පුංචි කාලේ ගින්දරට කොතරම් බයද? වෙයි වතුරට කොයිතරම් ආසද? දැන් තමයි තේරෙන්නේ වෙයි වතුරේ කෙරුවා. මොනවද උඹ ඔයාට කල්පනා කරන්නේ? ගම් වතුර ගැනද? නෑ. එහෙනම් මේ සරණ පාලය ගැන. මොකද්ද උට වෙලා තියෙන්නේ? මේ ළඟ ඉඳලා ඌ ටිකක් කමුතුයි. ඔය වයසට කොල්ලෝම ගිනහ වෙන්නේ. කල්පනා කරයි. බලාගත්තු වතේ බලාගෙන ඉඳී. ඔබ හිතන්නේ අසනීපයක් කියලාද? උඹ බය නැතුව හිටපන්. සරණ පාලය කවදාවත් නරක වෙන්නේ නැහැ. මේ දැන් පිටකොටුව පැත්තේ යනවා කිව්ව නේද? හෙට උදේට යනවා. දැන් ගියොත් මාව තෙමිලා බත් වී බලන් අද රාත් යන්න මොකද නැද්ද? මයියෝ කටැල්ලක් දැම්මා. මාටින් අයියා මේ උඹත් වරෙන් ගියාට මයියෝ කෑල්ලක් කාලා යන්න. අවුනද චුට්ටේ මල්ලි. මේ ගම් වතුර මගේ ජීවිතෙත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔව් දැන් ඔබ දැක්කා දැන් කැලණිපාලම නාට්‍යයේ කොහොමද ඒ චරිත පාත්‍රයන් හැසිරෙන්නේ? ඒගොල්ලෝගේ ඇඳුම් පැළඳුම් කතා බහ ඒ ආදී දේවල් ඔබට දැන් පැහැදිලි වෙන්නට ඇති. ඕක තමයි තාත්වික රීතිය කියලා කියන්නේ අපි. අපි ඔකට කියන්නේ ලෝකධර්මී රංග රීතිය. ඊළඟට අපි බලමු මේ නාට්‍ය ධර්මී රංග රීතිය භාවිත කරපු නාට්‍යයක්. මේක පෙන්වන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. දරුවන්ට සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහයේදී සිංහබාහු නාට්‍යය රස විඳින්න අවස්ථාව ලැබුණා. අපි දන්නවා අපේ බොහෝ දරුවෝ ඒ පාඩමේ තියෙන කොටස පොතෙන් කියුවා විතරක් නෙමෙයි අපේ ගුරු මහත්ම මහත්මීන් සමග මේ නාට්‍ය පෙන්වන තැන් වලට ගිහිල්ලා නාට්‍ය නරඹලා රස විඳලා තියෙනවා. නමුත් අපි බලමු මේ නාට්‍ය ධර්මී රංග ශෛලියේ ස්වභාවය සිංහබාහු නාට්‍ය අවස්ථාවක් ඇසුරේ.
ඒ වගේම දරුවනේ දැන් අර මිශ්‍ර ශෛලිය ගැන අපි කතා කළා. අපේ මෛරුගුරු මහත්මිය කිව්වා නරිබෑනා නාට්‍ය මේ නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී කියන ශෛලීන් දෙකම සංකලනය කරගත්ත රංග රීතියක් භාවිත කරපු නාට්‍යයක් කියලා. අපි නරිබෑනා නාට්‍යයේත් කොටසක් බලලා මේක කොහොමද කියන එක තේරුම් ගන්න උත්සාහ කරමු.
ඔබගෙන ඇවිදින්නම් ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් ඔබගෙන සොබනී අනුරු සලන්නේ හේතුව මම දැන් අපට පැහැදිලි නේද අපේ ගුරු මහත්මිය මේ නාට්‍ය ශෛලිය කියන එක නාට්‍යය තුළ කොහොමද අප හඳුනගන්නේ කියන කාරණේ. අපි තව ඉස්සරහට යමු පාඩමේ ඉදිරි කොටස් ටික අපේ දරුවන්ට එකතු කරන්නට. දැන් අපිට සිද්ධ වෙනවා නාට්‍ය පෙළ ගැන කතා කරන්න, නිෂ්පාදනය ගැන කතා කරන්න. ඔව්. අපි ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයත් එක්ක දුවේ පුතේ නාට්‍ය පෙළ සහ නාට්‍ය නිෂ්පාදනය ගැන බොහොම හොඳින් කතා කරන්න ඕන. මොකද අපේ දරුවන්ට මේ ඔස්සේ ප්‍රශ්න යොමු වෙනවා. නාට්‍ය පෙළත් නාට්‍යයත් අතර තියෙන වෙනස. ඉතින් ඒක නිසා මේක අපි ඔයගලන්ට වැදගත් විදිහට එකතු කරගත්ත වැදගත් කොටසක් හැටියට. එතනදී නාට්‍ය පෙළ හා නිෂ්පාදනය ගැන මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. නාට්‍යයක පෙළ යනු කිසියම් කතා පුවතක් ඇසුරෙන් සකසා ගනු ලබන නාට්‍ය පිටපතයි. යම්කිසි කතා පුවතක් එකතු කරගෙන නාට්‍ය පෙළ සකස් කරනවා. අපි දන්නවා සරච්චන්ද්‍රයන් ගැන කතා කරද්දී නාට්‍ය පෙළ සකස් කිරීමේදී ඔහු බොහෝ විට දිව යනවා ජාතක කතා පොතට. ඔව් ඇත්ත වශයෙන්ම මෙතට යමක් එකතු කරන්න ඕනේ. දැන් මේ නාට්‍ය සඳහා කතා පුවතක් මුලින්ම තෝරා ගන්න ඕනේ. ඒ කතා පුවත තෝරා ගන්න ඕනේ ක්‍රම පිළිබඳවත් ඔය නාට්‍ය ශාස්ත්‍රය ආදී පොත්වල සඳහන් වෙනවා. අපිට පුළුවන් ඉතිහාස පුවතක් අරගන්න. එහෙම නැත්නම් ආගමික සාහිත්‍යයන කතා පුවතක් උකහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නවෝත්පාදනයට ලක් කරපු කතාවකුත් අපට ගන්න පුළුවන් නාට්‍ය පිටපතක් නිර්මාණය කිරීම සඳහා. හැබැයි ඒ යොදා ගන්න කතා පුවත මොකද හැම කතාවක්ම නාට්‍යයකට උචිත වෙන්නේ නැහැ. යොදා ගන්න කතා පුවත නාට්‍යෝචිත අවස්ථාවන්ගෙන් යුක්ත කතා පුවතක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් යාන්තමින් හරි නාට්‍යෝචිත අවස්ථා දකින්නට පුළුවන් කතා පුවතක් වෙන්න ඕනේ. නාට්‍ය පිටපතක් නිර්මාණය කිරීම සඳහා යොදා ගැනීමට සුදුසු වෙන්නේ. නාට්‍ය කරුවා මුලින්ම කරන්නේ මේ පිටපත නිර්මාණය කරගන්න එක. එතකොට එතුමා පිටපත නිර්මාණය කරන්නේ නාට්‍ය රචකයාගේ දෘෂ්ටිය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන නාට්‍යමය සිද්ධීන් තෝරාගෙන. එතකොට නාට්‍ය පෙළ ගොඩනැගෙන්නේ සිදුවීම් රැසක් පෙළගස්වා ගනිමින්. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ දරුවන්ට නියමිත ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය දැන් මේකේ කතා පොතත් අපේ දරුවන්ට නිර්දිෂ්ටයිනේ. සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා වස්තුව. හරි පහසුවක් ඔබට මේ නාට්‍ය අධ්‍යයනයේදී ලැබිලා තියෙනවා. මොකද නාට්‍යයේ මූලාශ්‍රයත් අපේ දරුවන්ට නිර්දිෂ්ට පාඩමක් විදිහට තියෙන නිසා. දැන් ස්වර්ණතිලකා කතා වස්තුව සද්ධර්මාලංකාරයේ එන විදිහටම නෙමෙයිනේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයට අරගෙන තියෙන්නේ. එතුමා එහි යම් යම් වෙනස්කම් සිද්ධ කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මයුරි මහත්මිය මේ කාරණේ නේද? නාට්‍ය රචකයාගේ දෘෂ්ටිය ඉස්මතු කිරීමට අවශ්‍ය කරන දේවල් එයා අර මුල් කතා පුවතෙන් උකහාගෙන ඒවා ප්‍රතිනිර්මාණයට භාජනය කරමින් තමයි මේ නාට්‍ය පිටපත කියන එක නිර්මාණය කරගන්නේ. නාට්‍ය පිටපතේ තව විශේෂත්වයක් තියෙනවා. ඔව්. ඒ තමයි මේ නාට්‍ය පිටපත නිර්මාණය වෙන්නේ සංවාද භාෂාව භාවිත කරමින්. දැන් අර නවකතාවක කෙටි කතාවක වගේ ආඛ්‍යාන රීතියේ භාෂා ස්වරූපයක් නාට්‍ය පිටපතේ නැහැ. නාට්‍ය අර කතා පුවත දෙබස් ආකාරයෙන් ගොඩනගා ගැනීමක් තමයි නාට්‍ය පිටපතක තියෙන්නේ.
ඒක දරුවෝ නාට්‍ය පිටපත කියවද්දි දැන් ඔබ නාට්‍යයේ නරඹන්න යාමට පෙර පන්ති කාමරයේදී දකින්නේ නාට්‍ය පිටපත. එතනදී අපි නාට්‍ය දැක්කම තියෙන වෙනස දකිනවා. මම හිතන්නේ නාට්‍ය නරඹුවාට පස්සේ දරුවෝ දකිනවා මේ දෙක අතර වෙනසක් තියෙනවා කියලා. ඒක අපි මතක් කරමු දැන් ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ මූලාශ්‍රය වන ස්වර්ණතිලකා කතා වස්තුව හරහා සද්ධර්මාලංකාර කතුවරයා ඉදිරිපත් කරන්නේ මේ කාමුක ස්ත්‍රීන්ගේ ගති පැවතුම්, ස්ත්‍රීන් කෙරෙහි ලොල්වන පුරුෂයන්ට අත්වන විනාශය, අපකීර්තිය වගේ කාරණානේ පැහැදිලි කරන්න මේ කතා පුවත යොදාගන්නේ. නමුත් මහාචාර්ය සරච්චන්ද්‍ර මේ කතන්දරය යොදාගන්නේ එබඳු අදහසක් ඉස්මතු කරන්න නෙමෙයි. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ තියෙන පරම රමණීයත්වයේ පිළිබඳව ඉදිරිපත් කිරීම සඳහා තමයි සරච්චන්ද්‍රයා මේ කතා පුවත ගොඩනගන්නේ. එතකොට එතුමා ඒ දෘෂ්ටියට ගැළපෙන විදිහට කතාවේ සිද්ධි යම් යම් වෙනස්කම් වලට භාජනය කරමින් පෙළගස්වාගෙන තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය පිටපත නිර්මාණය කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක සරච්චන්ද්‍රයන්ට ආවේනික දෙයක්. ඔහුගේ නිර්මාණවල විශේෂත්වයක් අපි දකිනවා දුවේ පුතේ සෑම නිර්මාණයකම අර වෙනසක් ඔහු. ඒ කියන්නේ අපි ඔහුගේ ප්‍රතිභාව කියලා අපි මේදි සඳහන් කරොත් හරි. ඔහු හැම නාට්‍යයකටම මනමේ සිංහබාහු හදන්නේ මම හිතන්නේ අර චිරන්තන සාහිත්‍යයෙන්ම තමයි අපේ සරච්චන්ද්‍ර මහත්මයා කතා පුවත් අරගෙන තියෙන තමන්ගේ නාට්‍ය නිර්මාණය සඳහා කියන එක. ඒ වගේම ඒ තුල එයා දකිනවා වෙනස් මගක්. දැන් මනමේ කතාවේ තියෙනවට වඩා මනමේ අපි චුල්ලදනුගහ ජාතකයේ කතාවේ තියෙනවට වඩා වෙනස් දෙයක් ඔහු නාට්‍යයෙන් ඉස්මතු කරනවා. ඒ වගේම සිංහබාහු කතාවෙත් ඒ වගේ. දැන් මේ ඔබට එකතු වෙන ප්‍රේමතෝ ජයති සෝකෝ කතාවෙනුත් ඉදිරිපත් වෙන්නේ එහෙමයි දුවේ පුතේ. ඔයගලන්ට ඒක වෙනස දැනෙනවා. මොකද සර් කලින් කතා කළා වගේ අපි පැරණි සාහිත්‍යයේදී මේ කතාව වෙනම අධ්‍යයනය කරනවා. ඊට පස්සේ නාට්‍යයේ දෙද්දි ඒකේ වෙනස ඔබ නිරන්තරයෙන්ම ඔබගේ මනසට දැනෙනවා. මේකේ වෙනස මොකක්ද කියලා. ඒ සරච්චන්ද්‍රයන්ටම ආවේනික වෙච්ච විශේෂත්වයක්. ඔව් ඔබතුමී කියනා වගේ දැන් මේ මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය හරහා ඉදිරිපත් කරන අර්ථකථනය කුමක්ද කියන එක අපේ දරුවෝ විමර්ශනය කළ යුතු වෙනවා. එතකොට සෑම නාට්‍යයකම එහෙම තමයි. මනමේ නාට්‍ය, සිංහබාහු නාට්‍ය මේ හැම එකක්ම සිංහබාහු අපේ වංශ කතා වලින් ගත්ත කතා පුවතක් නැත්නම් ඉතිහාස පුවතක්. මනමේ නාට්‍ය චුල්ලදනුග්ගහ ජාතක කතා වස්තු ආශ්‍රයෙන්. දැන් මේ මුල් කෘති නැත්නම් මුල් කතන්දරය සරච්චන්ද්‍ර නාට්‍ය හරහා ඉදිරිපත් කරන්නේ වෙනස් අර්ථකථනයක් සහිතව. ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය සම්බන්ධනොත් මේ කාරණේ එහෙමමයි. නිසා නාට්‍ය රස විඳිනකොට නාට්‍යකරුවා අර සාම්ප්‍රදායික කතා පුවතට අලුතෙන් ඉදිරිපත් කරන අර්ථකථනය කුමක්ද කියන එක විමසා බැලීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ නාට්‍ය පිටපතක තිබිය යුතු මූලික ගුණාංගයක් නාට්‍යමය අවස්ථා. ඔව් දරුවනේ අපි බලමු නාට්‍යමය අවස්ථාවක් කියන්නේ මොනවද කියලා. නාට්‍ය පෙළක නාට්‍යෝචිත අවස්ථා අන්තර්ගත විය යුතුයි. එනම් ප්‍රේක්ෂකයාගේ රසය තීව්‍ර කරන අවිනිශ්චිත අවස්ථා. එය කුමන වෙලාවේ කුමන අතකට පෙරලේදයි කිව නොහැකි ත්‍රිකෝණාකාර කඳු මුදුනක ඇති ගලකට සමානයි. ඒ වගේ නාට්‍යමය අවස්ථාවෙන් අපි කුතුහලයක් ගෙන එනවා ප්‍රේක්ෂකයාට. ඔව් දැන් නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකයා යන්නේ ඒ කතන්දරේ මොකද්ද කියන එක දැනගන්න නෙමෙයි. කතන්දරේ ප්‍රේක්ෂකයා කල්ැතුව සමහරලාට දන්නවා. එයා යන්නේ ඒක උනේ කොහොමද කියන එක බලන්න යන්නේ. කතාව මොකද්ද කියන එක බලන්න නෙමෙයි. කතාවේ අගට වෙච්ච දේ මොකද්ද කියන එක බලන්න නෙමෙයි. ඒක උනේ කොයි විදිහටද කියන එක බලන්න තමයි යන්නේ. ඇත්තටම නාට්‍යකරුවා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට යොදා ගන්න ප්‍රබලම උපක්‍රමය තමයි නාට්‍යෝචිත අවස්ථා. ප්‍රේක්ෂකයාගේ සිත එහාට මෙහාට හතර අතටම අදිනවා වගේ අවස්ථා. කුතුහලයෙන් පිරීලා යන අවස්ථා. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියලා සිතවිලි උපදින අවස්ථා. සමහරවිට අපි හිතා ඉන්නවා හරි දැන් මේක මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් අපි නොසිතපු විදිහට අන්තිම මොහොතේ වෙන පැත්තකට හැරෙනවා. එතකොට අපි හිතනවා දැන් මේක මේ විදිහට වෙන්න පුළුවන්. නෑ. ඒකත් ටික දුරක් ගිහලා තව පැත්තකට හැරෙනවා. ওই විදිහට ප්‍රේක්ෂකයාගේ මනසේ කුතුහලය තීව්‍රත්වයට රැගෙන එන අවස්ථාවන්ට තමයි අපි කියන්නේ නාට්‍යෝචිත අවස්ථා කියලා. ඒවා අන්තර්ගත වෙන්න ඕනේ ඕනෑම නාට්‍යයක. අපි ඊළඟ එකට යමු නේද මයුරි මහත්මිය? නාට්‍යයක තියෙන්න ඕනේ තවත් විශේෂ කාරණයක් තමයි ඝට්ටණය කියන එක. ගැටුම කියන එක. ඔව්. ගැටුම පිළිබඳව කතා කරද්දී දරුවනේ නාට්‍යයක ගැටුමක් අවශ්‍යමයි. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත කියලා සඳහන් වෙනවා. එතනදී මිනිසා දෛවය සමග ගැටෙනවා. ඒ වගේම මිනිසා සෝබාදහම සමග ගැටෙනවා. මේ නාට්‍යවල අපි බලන් හිටියට ප්‍රේක්ෂකාගාරයේ
ඉඳලා මේ නාට්‍ය තුල මේ හැම දෙයක්ම ගැටුම ඇතුලේ තියෙනවා. මොකද නාට්‍යකරුවා මේ ගැටුමත් එක්ක තමයි තමන්ගේ නාට්‍ය පිටපත සකස් කරන්නේ. ඒ වගේම ඒ ගැටුම ප්‍රකාශ කරන්න තමයි නාට්‍ය රඟ දක්වන නළු නිලියන් අතින් සිද්ධ වෙන්නේ. එතකොට මිනිසා සමග ගැටෙන අවස්ථා තියෙනවා. ඊළඟට මිනිසා මනෝභාවයන් සමග ගැටෙන අවස්ථා තියෙනවා. තවදුරටත් මිනිසා සමාජ බලවේගයන් අතර ගැටෙනවා. මේ ගැටුම් තුලින් අපිට රසවත් නාට්‍යයක් නිෂ්පාදනය වෙනවා. දැන් අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම දරුවනේ දැන් ඔබ දැකලා ඇති ඔබ අහලා ඇති මහා ඉඩිපස් නාට්‍යය. මහා ඉඩිපස් නාට්‍යයේ තියෙන මිනිසා දෛවයත් සමග ඇති කරගන්න ගැටුම. මනමේ නාට්‍ය ගැන ඔබ දන්නවා. මිනිසා සමාජ බලවේගත් එක්ක ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර ගැටුම මනමේ නාට්‍ය තුලින් නිරූපණය කරනවා කියලා ඔබ අහලා ඇති ඔබ දන්නවා දකිනවා. දැන් සිංහබාහු වගේ නාට්‍යයක් ගත්තාම සිංහබාහු නාට්‍ය තුල දැන් මිනිසා තමන්ගේ මනෝභාවයන් එක්ක ගැටෙන අවස්ථා සුප්පාදේවියගේ චරිතය හරහා කොච්චර ලස්සනට අපට මතු කරලා ගන්න පුළුවන්ද? ඒ වගේ මිනිසා සමග ගැටෙන අවස්ථා පුද්ගලයන් අතර ගැටෙන නාට්‍යක ගැටුම විදිහට භාවිත කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙහෙම ගත්තාම නාට්‍යයක් ඇතුලේ ඝට්ටනය කියන එක අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි. ඒ ඝට්ටනය මේ ආකාරවලින් කුමන හෝ ආකාරයක ඝට්ටනයක් වෙන්න පුළුවන්. දැන් පේමතෝ ජායති සෝකෝ නාට්‍ය නරඹන කොටත් ඒක ඇතුලේ තියෙන ඝට්ටනය මොනවද කියන එක අපේ දරුවෝ සලකා බලන්න ඕනේ. චරිත පාත්‍රයන් තමන්ගේ මනෝභාවයන් සමග ගැටෙන ආකාරය. ඊළඟට දැන් අපි දන්නවා ස්වර්ණතිලකයි ඇගේ පියයි දෙන්න උද්දාල බමුණාගේ අසපුව ප්‍රදේශයට යනකොට ශිෂ්‍යයෝ ඔවුන්ට විරුද්ධව නැගී හිටනවා. ශිෂ්‍යයෝ සහ ඔවුන් අතර ගැටුමක් එතනදී හට ගන්නවා. උද්දාල බමුණා තමන්ගේ සිතේ ස්වර්ණතිලකා පිළිබඳව හටගත්ත ප්‍රේමය යථාර්ථයක් බවට පත් කරගන්න බැරුව මානසික ඝට්ටනයකට මැදිහත් වෙනවා. මේ බඳු අවස්ථා අපි නාට්‍ය රස විඳිනකොට සලකා බැලිය යුතු වෙනවා. මේ නාට්‍යයේ ඉස්මතු කරන ඝට්ටනයන් මොනවද කියන එක. ඔව් අපි ඊළඟට සලකා බලමු නිෂ්පාදනය කියන කාරණය. ඔව්. මේ හැම දෙයක්ම නිෂ්පාදකයා අතේ තමයි ඒක අපි ඇත්තට ගෙන එන්න සිද්ධ වෙන තැන. ඒ කියන්නේ නිෂ්පාදනයෙන් තමයි මේ වේදිකාවට අනුරූපී වන ලෙස කොයි විදිහටද මේක නාට්‍ය නිෂ්පාදනය වේදිකාවට එකතු කරන්න කියන එක අපි මෙතනදී කතා කරනවා. එතනදී බලමු දුවේ පුතේ නාට්‍ය පෙළ වේදිකාවට අනුරූපී වන ලෙස ඉදිරිපත් කිරීම නිෂ්පාදනයයි. එය සාමූහික කාර්යයක්. ඒ සඳහා පිටපත් රචකයා, ඒ වගේම නිෂ්පාදකයා, නළු නිලි පිරිස, අංග රචනා ශිල්පීන්, සංගීතඥයා, වේදිකා පරිපාලකයා, ආලෝකකරණ ශිල්පීන් ආදී බොහෝ අය එකතු වෙනවා. නාට්‍ය පෙළ නළු නිලියන්ගේ මාර්ගයෙන් වේදිකා රංගනයක් බවට පත් කරන්නේ නිෂ්පාදකයා. මේක සාමූහික ප්‍රයත්නයක් කියලා කිව්වොත් වඩා නිවැරදියි. මේ දේත් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් චිත්‍රපට කියන කලාව තුළ නිෂ්පාදකයා කියලා කියන්නේ ඒ චිත්‍රපටය සකස් කරන්න මුදල් වියදම් කරන කෙනාට. එහි නිර්මාපකයා වෙන්නේ අධ්‍යක්ෂවරයා. දැන් නාට්‍ය කලාව තුළ ඒක වෙනස් වෙනවා. නාට්‍ය කලාව තුළ නිර්මාපකයා තමයි මේ අපි නිෂ්පාදකයා කියලා හඳුන්වන්නේ. ඇත්තටම අර කතා පුවත නැත්නම් අර නාට්‍ය පිටපත සජීවී රැඟුමක් බවට වේදිකාව මතට රැගෙන මේ කාර්යය සිද්ධ කරන කෙනා තමයි එහි නායකයා තමයි මේ නිෂ්පාදකයා කියලා කියන්නේ. එතුමා මේ පිටපත අධ්‍යයනය කරලා ඒකේ චරිත පාත්‍රයන්ට ඔබින විදිහේ නළු නිලි පිරිසක් තෝරාගෙන ඔවුන් පුරුදු පුහුණු කරලා තවත් අයගේ සහභාගීත්වය අරගෙන දැන් සංගීත ශිල්පියෙක් මේකට සම්බන්ධ කරගන්න ඕනේ, ගායක ගායිකාවෝ ඉන්න ඕනේ, ආලෝකකරණ ශිල්පීන් ඉන්න ඕනේ, අංග රචනා ශිල්පී විශාල පිරිසක් එකට එකතු වෙලා කරන කාර්යයක් තමයි නාට්‍යයක්. එතකොට අපට අර ගද්‍ය සහ පද්‍ය කියන කාව්‍යයන්ට වඩා නාට්‍ය කියන සාහිත්‍යාංගයේ තියෙන එක විශේෂත්වයක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. අරවා කේවල නිර්මාණ. ඒවා එක් පුද්ගලයෙක් දැන් නව කතාව ලියන්නේ එක්කෙනෙක්. ඒක කියවන්නේ එක්කෙනෙක්. එක්කෙනෙක් තනියම කියවන එක රස විඳින්නේ. නමුත් නාට්‍ය එහෙම නෙමෙයි. නාට්‍ය නිර්මාණය තුලත් තියෙනවා සාමූහික භාවය, රස විඳීම තුලත් සාමූහික භාවය තියෙනවා. අපට තනියම නාට්‍යයක් රස විඳින්න වෙන්නේ නැහැ නේ. අපි ගිහිල්ලා ප්‍රේක්ෂාගාරයක ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් මැද ඉඳගෙන තමයි නාට්‍ය රස විඳින්නේ. ඒතර මේ සාමූහික ගුණය කියන එක නාට්‍යයේ ඒකේ නිර්මාණකාරීදී වගේම රසවිඳ ගැනීම කියන කාර්යය කියන මේ දෙක තුලම අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඊළඟ අවස්ථාවට යමු. නාට්‍ය කලාවට සම්බන්ධ ශිල්ප වචන පිළිබඳව දරුවන් තුල අවබෝධයක් ඇති කරන එක වැදගත් වෙනවා නේද? ඔව්. අපේ දරුවෝ දැනගන්න ඕන නාට්‍ය නරඹද්දි නාට්‍යයක් කියන්නේ මොකක්ද කියනවා වගේම මෙතනදී කතා කරන
ශිල්පීය වචන ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවනේ එක එක තැන්වලට ආවේනික වෙච්ච වචන. ඉතින් දුවේ පුතේ නාට්‍යයට කතා කරන වචන ප්‍රමාණයක් තියෙනවා. වෙනස් වෙනවා අපේ ස්වභාවයට වඩා. ඔව් දුවේ පුතේ. අපි පාත්‍ර වර්ගයා කියන්නේ කවුද කියලා බලමු. නාට්‍යයක පෙළෙහි සඳහන් චරිත තමයි පාත්‍ර වර්ගයා වෙන්නේ. සතරාභිනය මාර්ගයෙන් එම චරිත ප්‍රේක්ෂකයාට ඉදිරියට පමුණවන්නේ නළු නිලියන් තුලින්. එතකොට පාත්‍ර වර්ගයා නළු නිලියන් තුලින් තමයි නාට්‍යයක් ඔස්සේ අපි අතරට එන්නේ. ඔව් දැන් අපි ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය ගත්තාම උද්දාල බමුණා, ස්වර්ණ තිලකා, ශිෂ්‍යයන් ආදිය ගත්තාම ඒගොල්ලෝ පාත්‍ර වර්ගයක්. නාට්‍ය චරිත කතා පොතේන චරිත. මේ චරිත ප්‍රේක්ෂකයා ඉදිරියට රැගෙන එන කණ්ඩායමට තමයි අපි කියන්නේ නළු නිලියන් කියලා. මේ දෙක අපි පටලවා නොගත යුතුයි. නළු නිලියන් කියලා කියන්නේ නළු කාර්ය කරන අයනේ. එතකොට පාත්‍රයන් කියලා කියන්නේ නාට්‍ය කතා පොතේ අන්තර්ගත චරිත. ඒ වගේම අපි තව සලකා බලන්න ඕනේ ශිල්ප වචන කීපයක් තියෙනවා. මේ භූමිකාව කියලා කියන්නේ මොකද්ද? නාට්‍යයේ චරිතයක භූමිකාව. නළුවා විසින් ඉදිරිපත් කරනු ලබන චරිතයේහි ඒ සිද්ධිදාමය නැත්නම් ඒ චරිතයේ කොටස චරිතයේ කාර්ය කියලාත් අපිට මේක කියන්න පුළුවන්. ඒක තමයි භූමිකාව කියලා කියන්නේ. උද්දාල කාර්යය භූමිකාව. ඒ භූමිකාව කිසියම් නළුවෙකු විසින් රඟ දක්වා ඉදිරිපත් කරනු ලබනවා. ඊළඟට හරිම වැදගත් දෙයක් තමයි මේ සමාරෝපය කියලා කියන්නේ. සමාරෝපය කියන්නේ දරුවනේ පෙළෙහි එන චරිත අවබෝධ කර ගනිමින් තම ප්‍රකෘති ස්වභාවය යටපත් කොටගෙන ඇඳුම් පැළඳුම් කටහඬ ඒ වගේම හැසිරීම ආදී අමුතු වේශයක් ලබා ගැනීම. එතකොට සමාරෝපයෙන් වෙනවා අර චරිත අවබෝධ කර ගැනීම. එතකොට ඒ පිළිබඳව තවදුරටත් අපි සර්ගෙන් අහමු මේකේ කොයි විදිහටද මේ හැසිරීම සිද්ධ වෙන්නේ කියලා. ඔව් දැන් මෙහෙමයි දැන් ආවේශ වීම කියලා අපි ගැමියෝ හරිය කියන්නේත් මේකට නේ ආරූඪ වීම ආවේශ වීම වගේ දේවල් අපි කියනවනේ ගැමියෝ හරිය. ඒක දැන් මේ සමාරෝපේ නැත්තම් අර නාට්‍ය පුවතේ චරිතය බවට වෙස්වලා ගැනීම. ඒ වෙස්වලා ගැනීම බාහිර ඇඳුම් පැළඳුම් වලින් කරන වෙස්වලා ගැනීමක් වගේම ආභ්‍යන්තරිකවත් කරන වෙස්වලා ගැනීමක්. ඒකේ ආභ්‍යන්තරිකවත් ඒ පාත්‍රයට ආරූඪ වෙන්න ඕනේ. ආවේශ වෙන්න ඕනේ. අපි කියනවා මේ නළුවා නිලිය තමන්ගේ පෞද්ගලිකත්වයේ වේදිකාවෙන් පහළ තියලා වේදිකාවට ගොඩ වෙන්න ඕනේ කියලා. වේදිකාවට ගොඩ වෙන්නේ මේ අපි දන්න පුද්ගලයා නෙමෙයි. එතන ඉන්නේ නාට්‍ය චරිතය. එතකොට ඒ පාත්‍රයන්ගේ මනෝභාවයන් තමන්ගේ මනස තුල ආරූඪ කරගත්තේ නැත්තම් නළු නිලියන්ට ඒ චරිතවල අවස්ථා ඉදිරිපත් කරන්න බැරි වෙනවා සාර්ථකව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි අඬන අවස්ථාවක් තියෙන්න පුළුවන්. අඬන්න හිතට දුකක් දැනෙන්න ඕනේනේ. දැන් වේදිකාව තුල ටෙලිනාට්‍ය චිත්‍රපට කලාව වගේ මායා කරන්න අමාරුයි. බොරු වැඩ කරන්න අමාරුයි. ඒ නිසා වේදිකාවේ ඇත්තටම අඬන්න වෙනවා. එතකොට ඒ අඬන්න නම් ඒ දුක හිත තුල මවාගෙන තියෙන්න එපේ. ඒ වගේම hina වෙන්න, බියපත් වුණු බව පෙන්වන්න, තැතිගත් බව, සැක සංකාව පෙන්වන්න, ඒ හැඟීම මනසේ තියෙන්න ඕන. අර සාත්විකාභිනය කියන එක ඊටා හොඳට සිද්ධ වෙන්නේ ඒ වුණාම. දැන් සාමාන්‍ය ජීවිතේ අපේ හිත තුළ ඇතිවන හැඟීම් නිරූපණය කරන මාර්ගයනේ මේ මුහුණේ නානා කෝපයක් හිතට ආපුවාම අපේ මුහුණේ ඉරියව් වෙනස් වෙනවා. පැහැ වෙනස් වෙනවා. ඒ වගේ නළුවන්ට නිලියන්ට සිද්ධ වෙනවා ඒ පාත්‍රයන්ගේ මනෝභාවයන්ටත් ආරූඪ වෙන්න, ආවේශ වෙන්න. ඒ සමස්ත ක්‍රියාවලිය තමයි මෙතන සමාරෝපයේ විදිහට අපි පැහැදිලි කරන්නේ. අපි ඊළඟ එකට යමු. ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයෙක් නැතුව නාට්‍යයකින් වැඩක් නැහැ. ඒ කියන්නේ නරඹන්න. නාට්‍ය කොච්චර නිෂ්පාදනය කළත් මේ නාට්‍යයේ නරඹන කෙනෙක් ඉන්න ඕන. නරඹන්න තුලින් තමයි නාට්‍යයට විචාරයක් එකතු වෙන්නේ. නාට්‍යයේ හොඳ නරක කියවෙන්නේ. නාට්‍යයේ නරඹන්නෝ ප්‍රේක්ෂකයෝ වෙති. නළු නිලියන් ඉදිරිපත් කරන රංගනය මගින් ඔහු රස වින්දනයක් කරනවා. නළු නිලියන් ඉදිරිපත් කරන රංගනය රස විඳින්නේ ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයාගෙන් තමයි නාට්‍ය පිළිබඳ, චරිත පිළිබඳ, ඔවුන්ගේ හිත්වල ඇඳෙන හැම දෙයක්ම ප්‍රේක්ෂකයාගෙන් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දරුවන්ට මේ කියලා දෙන්න ඕනේ මෙන්න මේ දේවල්. දැන් ඔය අපි පටලවා ගන්නවා. අපි දකිනවා ළමයි විචාර ලියනකොට පාඨකයා, ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා මේවා පටලවගෙන ලියනවා. දැන් නවකතාවේ ප්‍රේක්ෂකයෝ නැහැනේ පුතේ. නවකතාවේ ඉන්නේ පාඨකයෝ. ඒ වගේම දැන් ගීතයක පාඨකයොත් නැහැ, ප්‍රේක්ෂකයොත් නැහැ, ගීතයක ඉන්නේ ශ්‍රාවකයෝ. ඒතර මේවා ඒ කලාවන්ට සම්බන්ධ ශිල්ප වචන, පාරිභාෂික යෙදුම් ඒවා හරියට අපි හරි තැන්වල භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ. තව එකක් අපි කියන්නේ දැන් නාට්‍යයක ප්‍රේක්ෂකයා කියලා කියන්නේ එයා මේ නාට්‍ය රස විඳීමේ කුසලතාවයෙන් යුක්ත කෙනෙක් වෙන්න එපා.
නැත්තම් අර ප්‍රේක්ෂකාගාරයේ තියෙන කුළුණු වගේ කියලායි ਵਿਚාරකයෝ කියන්නේ. එහෙම රස විඳින්න බැරි, ඒ භාවයන් හඳුනා ගන්න බැරි පුද්ගලයන් නාට්‍යයක් නරඹුවට ඒගොල්ලෝ හිත් පිට නැති ප්‍රේක්ෂකාගාරයේ වහලුස්සගෙන ඉන්න කුළුණු වගේ අය. එහෙම නොවි බොහෝම සූක්ෂම විදිහට අපි මේ නාට්‍ය හැම අංශයකටම අවධානය යොමු කරමින් රස විඳින්නට පුරුදු වෙන්න ඕනේ. විශේෂයෙන් මයුරු මහත්මිය අපි දරුවන්ට සිංහබාහු නාට්‍ය උගන්වනකොට කියලා දුන්නා. සුප්පාදේවියගේ භූමිකාවන් ඉදිරිපත් වෙන අවස්ථාවේ ඇගේ මුහුණ දිහා බලන්න. සිංහබාහු කරන සමහර ප්‍රකාශයන් ඉදිරියේ සුප්පාදේවියගේ මුහුණේ ඇතිවෙන හැඟීම් මාලාව නිරීක්ෂණය කරන්න. ඒ හරහා තමයි මේ චරිතය අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඔය විදිහට බොහොම සූක්ෂම විදිහට මේ නාට්‍ය රසභාවයන් ග්‍රහණය කර ගැනීම සඳහා ප්‍රේක්ෂකයා උනන්දු විය යුතුයි. ඔහු ඇත්තටම සහෘදයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඔව් අපි ඊළඟ එකත් කතා කරමු. සාධාරණීකරණය. මෙතනදී දුවේ පුතේ ප්‍රේක්ෂකයා නාට්‍ය රස විඳගන්නේ නාට්‍ය චරිත හා Taman අතර වෙනසක් නැහැ කියලා හිතාගෙන. ඒ කියන්නේ අපි මෙතනදී සංවේදී වෙනවා කියන අදහසත් එකතු කරගන්න ඔව් පුළුවන්. දැන් මෙහෙමයි දැන් උතන දැන් අපි නවකතාව කෙටි කතාව වගේ සාහිත්‍යාංගවලත් ඕක අපි කියනවනේ. පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට අරන් යනවා. එතකොට දැන් අපි ඒ චරිත බවට පත් වෙනවා කියන එකයි කියන්නේ. නාට්‍යකරුවත් මේක කරනවා. දැන් වේදිකාවේ කිසියම් පාත්‍රයක යම් දුක් සහගත අවස්ථාවකට මුහුණ දෙනකොට අපේ හිතේ දුක ඇති වෙනවා. බියපත්‍රකට අපිත් බය වෙලා බලාගෙන ඉන්නවා. හාස්‍යජනක අවස්ථාවක අපිත් ඒ හාස්‍යයට එකතු වෙලා hina වෙනවා. මේ විදිහට පාත්‍රයන් නිරූපණය කරන රසභාවයන් ප්‍රේක්ෂකයාගේ මනස ඇතුලේ ඇති වෙන්නේ හටගන්නේ ප්‍රේක්ෂකයා ඒ මොහොතේ අදාළ පාත්‍රයා බවට පත්වන නිසා. මේක මනසින් සිද්ධ වෙන කාරණයක්. මේකට අපි කියනවා සාධාරණීකරණේ තදාත්මීකරණය කියලාත් මේකට කියනවා. තදාත්මීකරණය කියලාත් කියනවා මේකට. දැන් එතකොට ওই විදිහට නාට්‍ය කලාවට සම්බන්ධ ශිල්ප වචන විශාල ප්‍රමාණයක් තියෙන බව අපේ දරුවෝ වටහා ගත යුතු වෙනවා. අපි අද පාඩම තුල සාකච්ඡා කළේ විශේෂයෙන්ම අද වෙනසක් එකක් පාඩම ඔබට ඉදිරිපත් කළේ අපි දෙන්නෙක් එකතු වෙලා අපි දෙදෙනාගේම අදහස් ඔබට මේ පාඩම ඔස්සේ අවබෝධ වුණා. අපි අද කතා කළේ නාට්‍ය සාහිත්‍යයේ විශේෂත්වය. ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයට අදාළ වන පරිද්දෙන් නාට්‍ය සාහිත්‍යයේ විශේෂත්වය, එහි අනන්‍යතා ලක්ෂණ සහ එහිලා භාවිත කරන විවිධාකාර තාක්ෂණික යෙදුම්, ශිල්ප වචන ආදී පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් කරන්නට අප උත්සාහ කළේ. අද පාඩම අවසානයේදීත් අපි මයුරු මහත්මිය සුපුරුදු පරිදි දරුවන්ට මේ උගත් කාරණා ආශ්‍රයෙන් පිළිතුරු ලිවීම සඳහා ඇගීමක් ලබා දී යුතුයි නේද? අපි බලමු. ඔව් අපේ දරුවන්ට අපි පොඩි ඇගීමක් එකතු කරනවා මෙතනදී. නාට්‍ය අනු කුමක්දයි හඳුන්වා පෙළ හා නිෂ්පාදනය අතර ඇති සම්බන්ධය විමසන්න. අපි දරුවන්ට මුල ඉඳලම මේ වෙනස තේරුම් කරලා දුන්නා. ඉතින් ඔබට පුළුවන් මේ ඇගීමට හොඳ පිළිතුරක් ලියන්න. ඒ වගේම අපි දෙවැනි ඇගීම හැටියට නාට්‍ය කලාවට ආවේනික වූ ප්‍රධාන ශිල්පීය පද 5ක් නම් කර ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න කියලා කියනවා. මොකද මේ ශිල්පීය පද අපට අවශ්‍ය වෙනවා දුවේ පුතේ නාට්‍ය පිළිබඳ විචාරාත්මකව ඔබ කරුණු එකතු කරද්දී මේ ශිල්පීය පදවල එකතුව අපිට එතනදී අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ මේ පිළිබඳ දැනුවත්ද කියන බලන්න මේ ඇගීම සිදු කළ යුතුයි. ඔව් සාහිත්‍ය එක් සාහිත්‍යාංග සම්බන්ධයෙන් විචාර විමසුම් රසවින්දන ලියනකොට ඒ විෂයක් ක්ෂේත්‍රයට අදාළ වචනමාලාව පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳ ලේඛකයෙක්ගේ ස්වභාවය පෙන්වුම් කරන්නේ මේ වගේ තැනකදී. ඒ නිසා දරුවෝ මේ ඇගීම් වල නියැලෙමින් තමන් උගත් කාරණා ටික, ඉගෙනගත්ත කාරණා ටික තමන් ලියන පිළිතුරු වලට එකතු කරමින් සාර්ථක පිළිතුරු නිර්මාණය කරලා තමන්ගේ විෂය දැනුම දියුණු කර ගැනීම තමයි කළ යුතු වන්නේ. සුපුරුදු පරිදි අපි ඔබට මතක් කරන්නේ මේ කාල පරිච්ඡේදය තුල ඔබෙන් මගහැරුණු, ඔබට මගහැරුණු පාසල් ජීවිතයේ ඒ ඉගෙනුම් කාල පරිච්ඡේදය මේ රූපවාහිනී ගුරුගෙදර පාඩම් මාලාව ඔස්සේ සම්පූර්ණ කරගන්නා හැටියට. එහෙමනම් අද අප ඔබෙන් සමුගණ්ඩයි මේ සූදානම් වන්නේ. නැවතත් මෙබඳු පාඩමකින් ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් ඔබට නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමින් ඔබේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්. බමුණගේ චරිතයේ